समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. අද ඊටාම ශ්‍රද්ධාවෙන් මේ පින්වත් හැම දිනාම ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, සම්බුදුරජාණන් වහන්සේ විසින් අපට වදාළ ධර්මය උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් Tamanගේ හදවත තුළ මතු කරගත්ත එකක්. ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් මතු කරපු ධර්මය ටිකෙන් ටික අපේ ආධ්‍යාත්මය තුළ ගොඩනගා ගන්න අපට ඍජු වැඩපිළිවෙලක් තියෙනවා. ඒක එකපාර කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. බොහොම ක්‍රමානුකූලව ටිකෙන් ටික පරිස්සමින් තමයි ඒ ආධ්‍යාත්මික ප්‍රවේශය කරා පිවිසෙන්න තියෙන්නේ. ඒතකොට මේ ආධ්‍යාත්මික ප්‍රවේශය කරා ක්‍රමානුකූලව පිවිසෙන ශ්‍රාවකයෙකුට මූලික වශයෙන් එකපාරම ප්‍රතිපදාවට බැහැ ගන්න කියලා බුදුදහම යෝජනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ යෝජනා කරන්නේ ශ්‍රාවකයාට මූලික වශයෙන් ගොඩනගා ගන්න ඕන සීලයෙන් ශක්තිමත් වෙන එක. ඊට පස්සේ එතනින් එහාට ගිහින් චිත්ත සමාධිය තුල ශක්තිමත් වෙන එක. අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා වශයෙන් අනුපූර්ව වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ වැඩපිළිවෙල තුල ශක්තිමත් වෙන්නයි අපිට තියෙන්නේ. දැන් අද ඉන්නවා සමහර අය ආපු ගමන් භාවනා කරන්නයි හදිස්සිය තියෙන්නේ. පුදුමාකාර හදිස්සියක් තියෙනවා භාවනාවට. ඒකයි සුළුපටු හදිස්සියක් නෙමෙයි. ඒ කියන්නේ භාවනාවෙන් විතරක් මේ වැඩපිළිවෙල කරගන්න බෑ පින්වත්නි. මොකද භාවනා පහතබ්බන් කියලා කියන්නේ එක ආශ්‍රව හතෙන් එකක් නැති කරගන්න පුළුවන් භාවනාව. හැබැයි භාවනාව තුලින් ප්‍රබල ආශ්‍රව කොටාසයක් අයින් වෙනවා. එහෙම අයින් වුණාට එයාගේ සංවරය තුල පටිසේවණය තුල ඉවසීම තුල එතනින් එහාට ගිහින් දෘෂ්ටිගත වීම තුල ditthi ආශ්‍රව කියලා කියන්නේ එතනින් එහාට ගියාට පස්සේ පින්වත්නි මගහැරීම තුල දුරු කිරීම තුල ওই විනෝදනා පරිවර්ජනා කියලා ධර්මයේ වචන තියෙනවා. මේ විදිහට එක එක තැන්වල ඒ ආශ්‍රව වලට විකල්ප විදියට තමන්ගේ ජීවිතය තුල ගොඩනගා ගන්න ඕන ශක්තිමත් වෙන්න ඕන ආධ්‍යාත්මික ගුණධර්ම සමුදායක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. ඒතකොට මේ ධර්මයේ තුල ක්‍රමානුකූලව ශක්තිමත් නොවි කවුරු හරි කෙනෙක් කියනවා නම් නෑ අපි භාවනාව විතරක් ඇති අපි අදින් පස්සේ භාවනාව විතරයි කරන්නේ. අපි දන් දෙන්නේ ඔය පුද පූජා ඕවා බැඩන්නේ අපි මෙච්චර කල් කරා. එහෙම කියලා කියනවා නම් ඒක හරිම අසත්පුරුෂ කතාවක්. මොකද එක එක ක්‍රමේ විවිධාකාර පැති වලින් ආශ්‍රව වැඩෙනකොට ඒ තැනදී ගොඩනගා ගන්න උන ආධ්‍යාත්මික ප්‍රවේශයක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. පින්වත්නි, ඔබට බොහොම ලස්සන දෙයක් කියන්නම්. දැන් අපි මොන භාවනාවක් කළත් ඒ හැම භාවනාවක්ම නිවන කුළු ගැන්වෙන ආකාරයෙන් දියුණු කිරීමේ කුසලතාවයක් අපිට තියෙන්න ඕන පින්වත්නි. ඒ කියන්නේ නිවන කුළු ගැන්වෙන ආකාරයකින් අපිට ඒ භාවනාව දියුණු කරගන්න බැරි නම් ඒක අර මූලික බුදුදහමේ ඉලක්කයට ඍජුව බලපාන්නේ. මූලික බුදුදහමේ ඉලක්කයට ඍජුව බලපාන විදිහට අපිට බණ භාවනා දියුණු කර ගැනීමේ කුසලතාවයක් තියෙන්න ඕන. ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ මානසිකාරයේ තුල මම උදාහරණයක් විදිහට ඔබට කියන්නේ. බුදු ගුණ මානසිකාරයේ තුල
එකම එක බුදු ගුණයකින් නිවන් දකින්න පුළුවන් ඕන නම්. මහා ලොකුවට නෙමෙයි. දක්ෂ ශ්‍රාවකයෙකුට එකම එක බුදු ගුණයක් පාවිච්චි කරලා නිවනට හිතපත් කරගන්න පුළුවන්. ඒ ආකාරයෙන් තමයි බුදුරජාණන් වහන්සේ ධර්මී මතු කරලා පෙන්නන්නේ. උදාහරණයක් විදිහට අපි මෙහිම ගමු. දැන් බුදුරජාණන් වහන්සේට තියෙනවා විජ්ජාචරණ කියලා ගුණයක්. විජ්ජාචරණ සම්පන්න වනසේක විජ්ජාචරණ සම්පන්න වනසේක කියලා ඇස් දෙක පියාගෙන කී වතාවක් නම් ඕක කියා ඉඳ ඇද්ද? නමුත් මම දන්නවා ඔබට ওই කියන තරම් ප්‍රතිඵලයක් නැහැ. හොඳට ශ්‍රද්ධාව ඇති. මොකද බුද්ධානුස්සතිය නිසා ඔබට ශ්‍රද්ධාව හොඳට දියුණු වෙලා ඇති. එතනින් එහාට ඔබට විශාල යහපතක් වුණා කියලා මං හිතන්නේ. නමුත් චතුරාර්යක භාවනානි බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණසති කියන්නේ බුද්ධානුස්සතියයි මෛත්‍රියයි අසුභයයි මරණ සතියයි කියන මේ හතර පින්වත්නි හතර ආකාරික ආරක්ෂාවක් හදන භාවනා. එහෙමයි ධර්මයේ තෝරන්නේ. හතර පැත්තකින් පුද්ගලයාට ආරක්ෂාව හදලා දෙනවා. චතුරාර්යක පුදුම ආරක්ෂාවක් මේ වයින් හැදෙන්නේ. එතකොට මේ චතුරාර්යක භාවනා තුල ශක්තිමත් වෙච්ච මිනිස්සෙකුට ඒ කියන්නේ ආරක්ෂාව කියන එක සියලු පැත්තෙන් තියෙනවා. අනික සාංශාරිකවත් බොහෝ විට එයා ඊළඟ ජීවිතේ දුගතියට වැටෙන්නම විදිහක් නැහැ. නමුත් දැන් මේ බඳු බුදු ගුණයක් සිහි කරමින් එක ගුණයක් දැන් බුදුරජාණන් වහන්සේගේ ගුණ 9ම නෙමෙයි. බලන්න එක ගුණයකින් නිවනටපත් වෙන විදිය මම කියලා දෙන්නම් ඔබට. දැන් අපිට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ දිහා බැලුවාට පස්සේ පින්වත්නි මේ එක ගුණයක් අපි අරගෙන බලමු විජ්ජාචරණ සම්පන්න වනසේක. එතකොට විද්‍යාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විජ්ජා උදපාදී කියලා කිව්වා. මහණෙනි මට විද්‍යාව පහළ වුණා කියලා. චරණ කියලා කියන්නේ හැසිරීම. චරණ ධර්ම කියලා කොටසක් තියෙනවා. මීට කලින් අපි ටීවී දිදුල නාලිකාවෙම චරණ ධර්ම ගැන දේශනාවක් කළා. ඒක බොහෝ පිරිසක් අගය කරලත් අපිට ඇමතුම් ලබා දුන්නා. දැන් මෙතන අපි බලමු මේ එතකොට චරණ ධර්ම ඔස්සේ නිවනටපත් කරගන්නේ කොහොමද කියලා අපි ඔය ඉස්සෙල්ලා කතා කළා. චරණ ධර්ම 15ක් තියෙනවා. ඒවට කියනවා 15 චරණ ධර්ම කියලා. මේ චරණ ධර්මම මානසිකාරය කරලා නිවනටපත් වෙන විදිය ගැන කතා කළා. දැන් මෙතන විද්‍යා කියලා කියන්නේ පින්වත්නි බුදුදහම කතා කරන විද්‍යාවන් තුනක් තියෙනවා. ඒකට අපි කියනවා ත්‍රිවිද්‍යා කියලා. මොකක්ද ඒකට කියන්නේ? ත්‍රිවිද්‍යා. දැන් බලන්න මේ ඔස්සේ නිවනට හිතපත් කරගන්න විදිය. ත්‍රිවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද? ත්‍රිවිද්‍යාව කියලා කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානයත්, දිබ්බ චක්කු ඥානයත්, ආසවක්ඛේ ඥානයත්. ත්‍රිවිද්‍යාව. මේක තමයි බුදුදහමේ කතා කරන ප්‍රධාන අභිඥා තුන. ත්‍රිවිද්‍යාව. දැන් බුදුරජාණන් වහන්සේගේ හිතේ තමයි හද මණ්ඩලයේ තමයි මේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උපන්නේ. බුදුරජාණන් වහන්සේගේ හිත තුල පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උපන්නට පස්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ බුදුරජාණන් වහන්සේගේ හද මණ්ඩල තුල උපන්නට පස්සේ පින්වත්නි මේකේ අදහස තමයි පෙරවිසූ කඳපිලිවෙත් දකින්න නුවණ කියන එක. පුබ්බේ නිවාසානුස්සති ඥානෙ කියන්නේ මොකද්ද? පෙරවිසූ කඳපිලිවෙත් දකින්න නුවණ කියන එක. දැන් බුදුරජාණන් වහන්සේ පෙරවිසූ කඳපිලිවෙත් දිහා බැලුව උන්වහන්සේ වජ්‍රාසනයේ මත බෝධි මණ්ඩලයේ වාඩි වෙලා පින්වත්නි පෙරවිසූ කඳපිලිවෙත් දිහා බැලුවා. ඒ පෙරවිසූ කඳපිලිවෙත දිහා බලනකොට උන්වහන්සේ සංවට්ට විවට්ට කල්ප ගාණක් පිටිපස්සට බලාගෙන ගියා. දවසක් දෙකක් එක ජීවිතයක් දෙකක් තුනක් නෙමෙයි පින්වත්නි සංවට්ට විවට්ට කල්ප ගාණක් පිටිපස්සට බැලුවා. සෑහෙන කාලයක් පිටිපස්සට බැලුවා. ඒතර සංවට්ට විවට්ට කල්ප ගාණක් උන්වහන්සේ පිටිපස්සට බලාගෙන ගියා. එහෙම බලාගෙන යනකොට පින්වත්නි උන්වහන්සේට තේරුණා ඉපදෙමින් මැරෙමින් යන ගමනේ කෙලවරක් නැහැ. විටක නිරේ, විටක තිරිසන් ලෝකේ, විටක പ്രേත ලෝකේ.
විටක සතර අපාය එක එක තැන්වල අසුර නිකායි. විටක මේ මනුස්ස ලෝකේ. විටක දිව්‍ය ලෝකවල. මේ විදියට පින්වත් ඉපදෙමින් මැරෙමින් ආපු දීර්ඝ සංසාර ගමන ගැන උන්වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් දැක්කා. දැන් මේ ඥාණි උපන්නේ කාගේ හද මණ්ඩල තුලද? අපගේ බුදුරජාණන් වහන්සේගේ හද මණ්ඩල තුල. දැන් මේකේ නිවනට හිතපත් කරගන්න විදිහයි. පින්වත්නි යම් ශ්‍රාවකෙක් හොඳට හිත සමාධිගත කරගෙන බුදු ගුණ වලටම බැහැගෙන බුදු ගුණම මානසිකාරය කරමින් යම් කෙනෙක් හොද්දටම හිත විවිධාකාර පැති වලින් සංස්කාර ගලන්නේ නැති තැනක බුදු ගුණ පැත්තේ විතරක්ම මනස පිහිටන ගැඹුරු සමාධියක් තුල නැවතුණාට පස්සේ එබ්බඳු සමාධියක් තුල ඉඳලා අපට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ මේ බුදු ගුණය තුලින් නිවනට හිත පුහුණු කරන විදිය තමන්ගේම හදවතින් දකින්න. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ සීමා නැහැ. පෙරවිසු කඳ පිළිවෙත දකින්නකේ සීමාවක් නැහැ. උන්වහන්සේ බලාගෙන පිටිපස්සට යනවා කෙලවරක් පේන්නේ නැහැ. එච්චරට පින්වත්නි හරියට මේ මුළු විශ්ව ධාතුවම කලම්බ ඉපදිච්ච තැන් හොයනවා. පින්වත්නි වේගයෙන් පිටිපස්සට බලනවා. සීමාවක් නැහැ. ඒකනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මහණෙනි මට මේ මහා මේරුව මේ ඉවර වෙන දවස කියන්න පුළුවන්. මේ මහා පෘථුවිය විනාශ වෙන දවසක් මට කියන්න පුළුවන්. මේ මහා සාරබාර වස්තුවක් වෙච්ච මහා සමුද්‍රයේ හිඳෙන දවස කියන්න පුළුවන්. හැබැයි ඉපදෙමින් මැරෙමින් යන සංසාරයේ උපන් සත්වයාගේ දුක කෙලවර වෙනවා කියලා එකක් මම කියන්නේ නැහැ කියනවනේ. ඒ මේ සංසාරයට කෙලවරක් පරක්තරක් නැහැ. දැන් මේ පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් දැකපු දේ අපි අපේ හදවතින් දකින්න ඕනේ. අපිට මේ බුදු කෙනෙකුට තරම් පුබ්බේ නිවාසානුස්සති ඥානයක් උපදව ගන්නත් බෑ. අපිට එහෙම ඥානයක් ඇත්තෙත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් දැක්කේ මගේ කතාවයි කියලා මට ඒ මොහොතේ මානසිකාරය කරන්න පුළුවන්. දැන් බුද්ධානුස්සතිය වැඩුවේ. විඥාචරණ සම්පන්න ගුණයයි මානසිකාරය කළේ. ඒ තුල පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් බුදුරජාණන්සේ සංවට්ට විවට්ට කල්ප ගාණක් පිටිපස්සට බලාගෙන ගියා. එහෙම පිටිපස්සට බලාගෙන යනකොට බුදුරජාණන්සේ දැක්කා මේකේ කෙලවරක් නැහැ කියලා. ඒතර මේ සංසාර දුක මගේ දුක නේද? මමත් මෙබඳුම ආකාරයකින් සංසාරේ දුකක් විඳව ආවා නේද? මෙබඳුම මහා දුක්ඛ ස්කන්ධයක් මමත් විඳ නේද? මගේ සංසාර ගමනත් මේ වගේ එකක් නේද කියලා තමන්ට පුළුවන් තමන්ගේ සංසාරය දකින්න. අර භාග්‍යවතුන් වහන්සේ මේකේ වැරදි විදියට ග්‍රහණය කරගන්න එපා. මේ බුදුරජාණන්සේගේ පුබ්බේ නිවාසානුස්සති ඥානය අපි උපදව ගන්නවා කියලා නෑ. උන්වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙන් ලෝකයට මතු කළා යම් දෙයක්. මොකද්ද? මහණෙනි අනමරාග්නයි සංසාරේ. උන්වහන්සේ පිටිපස්සට බලාගෙන ගියා තමන් වහන්සේගේ ජීවිතේ මම ඉපදෙමින් මැරෙමින් ආපු ගමනේ කොතනද කෙලවර තියෙන්නේ කියලා. ඒතකොට උන්වහන්සේ දකිනවා උන්වහන්සේගේ පෙර ජීවිතවල සතර අපායට වැටි ආපු සසර ගමනක් තියෙනවා. පාරමී ධර්මයන් පුරණ යුගය ගැන එහෙම නෙමෙයි මේ මං කියන්නේ. ඉපදෙමින් මැරෙමින් ආපු දීර්ඝ ගමනි කෙලවරක් නැහැ. එච්චරට ඉපදෙමින් මැරෙමින් ඇවිල්ලා තියෙනවා කියලා උන්වහන්සේ සසර ස්වභාවය දකිද්දී ඔබට පුළුවන් වෙන්න ඕන ඒ ගැඹුරු සමාධිය තුලින් මමත් ඉපදෙමින් මැරෙමින් ආපු ගමන මෙබඳුම ආකාරයේ දීර්ඝ එකක් නේද කියලා Tamanගේ හදවතින් දකින්න පුළුවන් වෙන්න ඕන. ඒ විදියට පින්වත්නි ඒක Tamanගේ හදවතින් දකිනකොට තමා තුළ පින්වත්නි තමා තුළ මේ සසර ගමන පිළිබඳ අනබිරතියක් උපදිනවා. මොහොතක්වත් සංසාරේ රැඳිලා ඉන්න ඕන තැනක් නෙමෙයි කියලා Tamanටම දැනෙන්න පටන් ගන්නවා. අන්න ඒ දැක්ම හරි වටිනවා. මොහොතක්වත් මේ සංසාරේ නම් රැඳිලා ඉන්න ඕන බුදුගුණ තුලින් දැන් මේ දකින්නේ. පුබ්බේ නිවාසානුස්සති ඥානෙ තුලින් දකින්නේ. උන්වහන්සේ පිටිපස්සට බලාගෙන යද්දී තමන් දකින්නේ කොහොමද? මගේ ගමන මෙහෙම එකක් නේද? මගේ ගමනත් මෙහෙම ඉපදිමින් මැරෙමින් විටක සතර අපායේ විටක പ്രേත ලෝකයේ විටක නිරේ විටක අවීචියේ විටක අටමහා නරකේ රෞරවේ තාපේ ප්‍රතාපේ මහා රෞරවය අවීචිය මේ විදිහේ එක තැන් වලින් වැටි ආපු සංසාරයක් නේද මටත් තියෙන්නේ. මගේ ගමනත්
මුලක් හොයන්නවත් බැරි තරම් පෙරවිසු කඳ පිළිවෙත්වල දීර්ඝ ගමනක් මටත් තියෙනවා නේද කියලා Tamanගේ සසර පැවැත්ම දකින්න පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උපදව ගන්න පුළුවන්. ඒ විතරක් මදි. දැන් Taman දිහාවට මේක දැක්කට මදි. බලන්න මේවා කොච්චර ප්‍රායෝගිකද කියලා. දැන් ඔබ දන්නවා මේ ඥාන මේ විද්‍යාව පහළ වුණා කියන එකේ දෙවෙනි ලක්ෂණය තමයි මොකද්ද? දෙවෙනි එක තමයි උන්වහන්සේ දැක්ක දිබ්බ චක්කු ඥානය කියලා එකක් උපදගත්තා. ඕනෑම ලෝකයක තියෙන ඕනෑම දෙයක් උන්වහන්සේට දැක ගන්න පුළුවන්. ඕනෑම පුද්ගලයෙකුගේ චර්යාව දකින්න පුළුවන්. ඒකට කියන්නේ දිබ්බ චක්කු ඥානය කියලා. ත්‍රිවිද්‍යාවලින් දෙවෙනි එක. මේකම තමයි චුතියයි උපතයි දකින්න ඥානය කියලා වෙන පැත්තකින් කතා කරන්නේ. මේකේ වෙනස්කම් තියෙනවා. නමුත් පින්වත්නි මේ විදිහට බුදුරජාණන් වහන්සේ දිබ්බ චක්කු ඥානයෙන් දැක්කේ ඕනෑම කෙනෙක් ඕනෑම දෙයක් පවතින යථාර්ථයයි පිටිපස්සට බලාගෙන ගියේ. එහෙම බලාගෙන යනකොට පින්වත්නි උන්වහන්සේ දකිනවා ගෙවල් දෙකක් මැද ඉන්න මිනිස්සු. ගෙවල් දෙකක් අතර මිනිස්සු මාරු වෙනවා වගේ ඉපදෙමින් මැරෙමින් සංසාරික සත්වයා මනුස්ස ලෝකේ ඉඳලා ආය പ്രേත ලෝකේ නැමැති ගෘහයට ආය නිරේ නැමැති ගෘහයට ආය තිරිසන් ලෝකේ නැමැති ගෘහයට මේ විදියට එහෙන් මෙහෙට මෙහින් එහෙට මේ විදියට යන ගමනක් තියෙන. දැන් මේ ගමන දකින්නේ කාගේද උන්වහන්සේ? උන්වහන්සේ දිබ්බ චක්කු ඥාණයෙන් දකින්නේ උන්වහන්සේගේ කන් නෙමෙයි. උන්වහන්සේගේ ජීවන චර්යාව දැක්කේ සසර පැවතුම් දැක්කේ පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන්. දැන් මෙතනදී දකින්නේ පින්වත්නි උන්වහන්සේ දිබ්බ චක්කු ඥානි මේ සංසාරික සත්‍යයගේ ඇවතුම් පැවතුම් සහ සංසාරික ස්වභාවය. මෙතන පින්වත්නි තමන්ගේ ජීවන චර්යාව විතරක් දැක්කට වැඩක් නැහැ. තමන්ගේ සංසාරික පැවැත්ම විතරක් දැකලා කලකිරුණා කියලා වැඩක් නැහැ. හේතුව තමයි බාහිරට හිත පිහිටන්න පුළුවන් එහෙම වුණොත්. කමක් නැහැ මම මොන දුකක් විඳිනවා. නමුත් මේ දරුවා ගැන හිතන්න එපාය, බිරිඳ ගැන හිතන්න එපාය කියලා අර එළියට හැම වෙලාවකම හිත පිහිටන ගතියක් අපේ තියෙනවා. හැම වෙලාවකම බාහිරට අපේ හිත පිහිටනවා. දැන් මෙතන ඕකම තමයි මම විදර්ශනාවේ කියන්නේ අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කාය මේ දෙපැත්තට බැලුවේ නැත්තම් නිවනටපත් වෙන්න බෑ. දැන් මෙන්න මෙතන ඉඳලා දැන් ඕන එළියට බලනවා. පුබ්බේ නිවාසානුස්සති ඥානය තුලින් Tamanගේ සසර දැක්කා. දිබ්බ චක්කු ඥානය තුලින් දැන් මේ ඥානය උපන්නේ භාග්‍යවතුන් වහන්සේගේ හද මණ්ඩලේ. දැන් වඩන්නේ බුද්ධානුස්සතිය. නමුත් දකින්නේ Tamanගේ සංසාරික පැවත. හරි පුදුමයි නිවනට උදව් කරගන්න විදිය මේ බුදු එකම එක බුදු ගුණයක් ඔස්සේ නිවනට හිතපත් කරගන්න විදියයි මේ කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දිබ්බ චක්කු ඥානයෙන් දැක්කේ මොකද්ද පින්වත්නි? සාංශාරික සත්වයාගේ පැවතුම. උන්වහන්සේ ඕනෑම ලෝකයක තියෙන ඕනෑම දෙයක් ළඟ තියෙන දෙයක් මරණින් පසු උපදින විදිය මේ හැම දෙයක්ම දැක්කේ දිබ්බ චක්කු ඥානෙ. තවත් ඥාන උදව් වුණා. දැන් මෙතනදී මේ බුදුරජාණන් වහන්සේ වදාළ විදියට සත්වයාගේ උපත ඉපදෙමින් මැරෙමින් යන සාංශාරික ගමනක් නේද මේ ලෝක සත්වයාටත් තියෙන්නේ කියලා කියපු බාහිරට උන්වහන්සේ තමන් වහන්සේගේ සරුවඥතා ඥාන දර්ශනින් බලපු එක අපි දැන් මේ මොහොතේ භාවනාවෙන් එළියට බලනවා. කොහොමද? අනේ මම වගේම පෙරවිසු නොයෙක් ජීවිතවල සැරිසරාගෙන ආපු කෙනෙක් නේද මගේ දරුවත්. මම වගේම පෙර ජීවිතවල සංසාරේ සැරිසරාගෙන ආපු කෙනෙක් නේද මගේ බිරිඳත්. මගේ ස්වාමියාත් මගේ අම්මත් තාත්තත් කියලා බාහිරටත් බලනවා. අන්න බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති එළියටත් බලනවා මේ විදියට. එතකොට පින්වත්නි හරි එළියේ මත හිත පිහිටවලා තිබ්බනම් සවිඥානික අවිඥානික දේවල් මගේ ආත්මය කියලා තුරුල් කරගෙන ඉන්න ගතියක් තිබ්බනම් අන්න ඒක දැන් බැහැර වෙලා යනවා. මොකද තමා පිළිබඳ සත්වපුද්ගල භාවයේ විතරක් අඩු වුණාට කෙනෙක් නිවනට හිතපත් වෙන්නේ නැහැ. බාහිරටත් සත්වපුද්ගල භාවය අයින් කරගන්න ඕන. ඒකයි එළියටයි අජ්ජත් බහිද්ධා වාකායේ කායानुපස්සී විහෙරති කියලා කියන්නේ. ඇතුලේ එළියේ දෙපැත්තම දකින්න ඕන කියලා. දැන් බලන්න බුද්ධානුස්සතිය තුලින්ම දිබ්බ චක්කු ඥානයේ තුලින් මේ ශ්‍රාවකයා පෙරවිසු කඳ පිළිවෙත්වල ජීවිතේ තමන්ගේ විතරක් නෙමෙයි දරුවාගේ ක්‍රියාවලියක් දකිනවා. බිරිඳගේ ක්‍රියාවලියක් දකිනවා. ස්වාමියාගේ ක්‍රියාවලියක් දකිනවා. බාහිරටත් මේ ලෝකේ පවතින විදිහ පිළිබඳ අදහසක් ගන්නවා.
බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. එළියටත් බලනවා. ඒතකොට මේ විදිහට බලනකොට යාට තේරෙනවා පුදුම තරම් දීර්ඝ සංසාරයක මගේ අම්මාද දරුවාද පෙම්වතාද පෙම්වතියද ඥාතිවරුද නොඑක ආකාරයේ මේ අවුරුදු 75ක් වගේ කෙටි කාලයක් ඇතුළත ඇතිවෙච්ච නොඑක ආකාරයේ සම්බන්ධතා මගේ ආත්මය කියලා මේවා තුරුල් කරගෙන මේවාටම ලං වෙලා මේවම අබිරමණය කරමින් සතුටු වෙමින් මේවාම පිළිගනිමින් ගියපු ලෝකයේ ඒ පිළිගැනීම ටික බැහැර වෙන්න පටන් ගන්නවා. අන්න ඒකට උදව් කළේ මොකද්ද? දීබ්බ චක්කු ඥානෙ. කා තුල උපන්ද? භාග්‍යවතුන් වහන්සේ තුල උපන්. එතකොට මේ ශ්‍රාවකයා දැන් මේකම තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ සාක්ෂාත් කළ යුතු ධර්ම හැටියට. සාක්ෂාත් කළ යුතු ධර්ම හැටියට බුදුරජාණන් වහන්සේ එක දේශනාවක පෙන්නනවා මහණෙනි තමන්ගේ ජීවිතය තුළ විශිෂ්ට ඥානීන් දැනගන්න ඕන ධර්ම කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි දස්සනානුත්තරීය. දස්සනානුත්තරීය කියලා කියන්නේ ලෝකේ දකින්න දේ අතර ශ්‍රේෂ්ඨම දේ. දැන් බලන්න දකින්න දේ අතර ශ්‍රේෂ්ඨම දේ. මොක කීයක් නම් මේ ඇස් වලට දකින්නවද? නොඑක් දේවල්. මේ ඇස් දෙකට පේන දේවල් බලන්න. ඇස් වලින් ඔබ දකින්න කැමති දේවල් ගැන හිතලා බලන්න. ටීවී බලන්න කැමති. ඒ වගේ රුචි අරුචිකම් වෙනයිනේ. සමහර අය විජන පියන ඒවට කැමති. සමහර සත්තු බලන්න කැමති. සමහර අය කාටුන් බලන්න කැමති. සමහර අය ටෙලිඩ්‍රාමා බලන්න කැමති. සමහර අය ෆිල්ම් බලන්න කැමති. මේ විදිහට මේ මිනිසුන්ගේ එක එක දේවල් වලට ඇති වෙන රුචි අරුචිකම් වෙනස්. හැබැයි ඒ එකක්වත් දස්සනානුත්තරිය. දකින්න දේ අතර අනුත්තරිය නෑ. ඇයි? ඒ හැම එකක්ම පින්වත්නි රාගයටයි උදව් කරන්නේ. ඒ හැම දෙයක්ම කාමයටයි උදව් කරන්නේ. ඒ හැම දෙයක්ම පින්වත්නි තණ්හාවටයි උදව් කරන්නේ. ඒ හැම එකක්ම රාගයටද කාමයටද තණ්හාවටද උදව් කරන දේවල්. නමුත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා තථාගතං වා තථාගතස්ස ශාවකං වා දස්සනං ගච්ඡති නිවිට්ඨ සද්ධෝ නිවිට්ඨ ප්‍රේමෝ ඒකග්ගතෝ අභිප්පසන්නෝ ඒතදානුත්තරින් භික්කවේ දස්සනා සත්තානං විසුද්ධියා ශෝක පරිදේවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදන් තථාගතං වා තථාගත ශාවකං වා දස්සනාය ගච්ඡති. මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාළා. මොකක්ද මේ? යමික් තථාගතයන් වහන්සේ දකිනවා නම් උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගෙන ආදරේ පවත්වනවා නම් මේක එහෙම තියෙන්නේ. ආදරේ පවත්වනවා කියලා කියන්නේ මේකේ තියෙනවා පින්වත්නි යම් පුද්ගලයෙක් තුල නිවිට්ඨ සද්ධෝ නිවිට්ඨ ප්‍රේමෝ ශ්‍රද්ධාව හදාගෙන ඉන්නවා නම් ඒ වගේම තථාගතයන් වහන්සේ පිළිබඳ ප්‍රේමයක් උපදවාගෙන ඉන්නවා නම් ඒක තමයි ඒ සත්වයාගේ පිරිසුදු භාවයේ පිණිසද හැඬීම් වැළපීම් ඉක්මවීම පිණිසද දුක්ඛ දෝමනස්ස අත්තංගමයි දුක් දෝමනස් දුරු කර ගැනීම පිණිසද නිවන් පිණිසද ඒ වගේම විරාගාය නිරෝධාය නිබ්බානාය සංවත්තති විරාගයේ පිණිසද නිරෝධයේ පිණිසද නිවන පිණිසද ඒ එකම ප්‍රසාදයේ උදව් කරනවා. මේ දැන් නිවන පිණිස දුක දෝමනස ඉවර කරගන්න ඒ බුදුරජාණන් සරණ යාම සහ බුදුගුණ මනසිකාරය උදව් කරනවා කියන්නේ මේ අදහසින්. ඇයි? එක බුදු ගුණයක් තුල තමන්ට පුළුවන් තමන්ගේ සසර පැවතුම් දකින්න. දැන් බලන්න එයා බුදුරජාණන් වහන්සේගේ හදමඩලේ උපන් පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් බුදුරජාණන් සංසාරික පැවතුම් දකිද්දි එයා බුද්ධානුස්සතිය තුල මගේ සසරත් මේ වගේ නේද කියලා තමන්ගේ පැත්තට ගලපලා බැලුවා. ඊට පස්සේ දෙවෙනියට බුදුරජාණන් වහන්සේ තුල උපන්නා ත්‍රිවිද්‍යාවෙන් දෙවෙනි එක තමයි දිබ්බ චක්කු ඥානෙ. උන්වහන්සේ එතකොට බැලුවා මම විතරක්ද මේ විදියට සංසාරය යන්නේ. එතකොට උන්වහන්සේ දකිනවා මං විතරක් නෙමෙයි උපන් හැම සත්වයක්ම සතර අපායේ මහ ගෙදර කරගෙන ඇවිදගෙන යන මහ භයානක එකක් තියෙනවා. මේක දැක්කාම උන්වහන්සේ මේ කාරණිය තුල දැකපු කාරණේ අපි දකිනවා අනේ මගේ දරුවා තුලත් බිරිඳ තුලත් මේ බාහිර ලෝකේ සවිඥානික සියලු දේවල් වලටත් මේ ධර්මතාවයම නේද අයිති කියලා එතනින් මෙයා දකිනවා. එතකොට ඊළඟට බුදුරජාණන් සුපන් ත්‍රිවිද්‍යාවේ තුන්වෙනි එක තමයි ඔන්න වැදගත්ම දේ. ඒක ආසවක්ඛය ඥානෙ. ත්‍රිවිද්‍යාවේ තුන්වෙනි එක. පින්වත්නි
ආශ්‍රව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ආසවක්කේ ඥානයි කියන්නේ උන්වහන්සේගේ හදවතේ කල්ප ගණනාවක් තුල තිබුණු ආශ්‍රව ඒවා කල්ප ගානකින් පෝෂණය වෙච්ච ඒවා ඇත්තටම. කල්ප ගණනාවක් තුල අපේ හිත තුල ඇති කෙලෙස් ධර්ම වලට තමයි ආශ්‍රව කියලා කියන්නේ. පැහි පැහි පල් වෙවි හිත තුල තියෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා අපි ඒක තමයි කතා කරන්නේ. එතකොට මේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව ආදී දේවල් නැවත නැවත උපදින ස්වභාවයට ඇති වෙනවා. මේවා සම්පූර්ණයෙන් ක්ෂය කරලා දාන එක තමයි අරහත්ත්වය කියලා කියන්නේ. ඒකට අපි කියනවා චේතෝ විමුක්තිය කියලා. හිතෙන් ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. පඤ්ඤා විමුක්තිය කියලා කියනවා. නිර්වාණ ධාතුව දැක ගැනීම තුළ ප්‍රඥාවෙන්ම තමා තුළ පවතින සියලු ක්ලේශ ධර්මයන් උදුරලා ගලවලා විනාශ කරලා දානවා. ඒතකොට චේතෝ විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය කියන්නේ ඔන්න ඔය දෙකට. චේතෝ විමුක්තිය කියලා කියන්නේ ආශ්‍රවයන්ගෙන් හිත සම්පූර්ණයෙන් නිදහස් වෙනවා කියන එක. දැන් පින්වත්නි මේ ආසවක්කේ ඥානයේ තුල බුදුරජාණන් වහන්සේ කෙලෙස් ධර්මයන්ගෙන් සම්පූර්ණයෙන් නිදහස් වීම තුල තමයි මේ தත්ත්වය උද්ගත කරගත්තේ. එතකොට තමන් දකිනවා මමත් මේ தත්ත්වය උද්ගත කර ගන්නවා නම් කෙබඳු දෙයක්ද කරන්න ඕන. මේ බඳු තත්වයකට මම දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ආසවක්කේ ඥානය ගැන කතා කරේ. ඒ මානසිකාරය හදලා දුන්නේ විද්‍යාචරණ සම්පන්න වනසේක කියන බුදු ගුණය. ඒ බුදු ගුණේ වඩන තැනකට තමන්ව පෙළඹුණේ බුද්ධානුස්සති භාවනාව නිසා. නමුත් දැන් කල්පනා කරලා බලන්න බුද්ධානුස්සතිය වඩාගෙන ගිහින් තමන්ගේ ආශ්‍රවයි දකින්න. හරිම පුදුමයි මේ බුද්ධානුස්සතිය කියන භාවනාව තුලින් සමහර අය හිතනවා මේ බුදුගුණ මානසිකාරය කරලා ඒකේ සත්‍ය අවබෝධය පැත්තට තමන්ගේ හිත නමා ගන්න බෑ කියලා. පුළුවන් ඇත්තටම. දක්ෂ ශ්‍රාවකයෙකුට පුළුවන් තමන්ගේ සසර දකින්න මේ බුදුගුණ තුල. ආසවක්කේ ඥානෙ භාග්‍යවතුන් වහන්සේගේ හද මණ්ඩලෙමයි උපන්නේ. ඒක මේ ආසවක්කේ ඥානෙ මේක පිළිගත්ත කියලා අපේ ආශ්‍රවක්ෂය වෙන්නේ නැහැ. නමුත් මා තුලත් කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව තියෙන නිසා නේද හිත තුල නොඑක ආකාරයේ කල්ප ගණනක් තුල පෝෂණය වෙච්ච කෙලෙස් ධර්මයන් නිසා නේද මටත් සංසාරේ පැනවෙන්නේ කියලා දකින්න පුළුවන්. හොඳයි එහෙමනම් මේ ආශ්‍රව ක්ෂය කිරීම පිණිස මම කුමක්ද කළ යුත්තේ? චේතෝ විමුක්තිය, පඤ්ඤා විමුක්තිය පිණිස මම කුමක්ද කළ යුත්තේ කියලා Tamanටම කල්පනා වෙනකොට ආශ්‍රව ක්ෂය කරන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්වන ලස්සන ක්‍රමයක්. මොකද්ද? මහණෙනි මේ ලෝකේ සාක්ෂාත් කළ යුතු ධර්ම කොටාසයක් තියෙනවා. ඒ තමයි සීලස්කන්ධය. අන්න දැන් එයා ඒ තුල සීලයකින් ශක්තිමත් වෙන්න අදිෂ්ඨාන කරනවා. සමාධි ස්කන්ධය නොඑක ආකාරයේ හිත වැඩිමක් තුල ශක්තිමත් වෙන්න බලනවා. පඤ්ඤා ස්කන්ධය ප්‍රඥාව තුලින්ම විනිවිද වශයෙන් තමන්ගේ ආශ්‍රවයන් ඇති වෙලා කාම ලෝකයේ තුලත් රූප ලෝකයේ තුලත් අරූප ලෝකයේ තුලත් විවිධ තැන්වල සැරිසරපු විදියා දකිනවා. විමුක්ති ස්කන්ධය මේ ලෝකේ මිදීම සාක්ෂාත් කළ යුතුයි කියලා එයා දැනගන්නවා. විමුක්ති ඥාන දර්ශන ස්කන්ධය විමුක්ති ඥාන දර්ශනය කියන්නේ සාක්ෂාත් කළ යුතු තත්වයක් විදියටයි ඒ ශ්‍රාවකයා දකින්නේ. ඉතින් පින්වත්නි මේ විදියට ඒ ශ්‍රාවකයා දකිනකොට ඒ දැක්ම තුලදීම එයා පින්වත්නි ඒ අවබෝධය කරා යන්න උපකාර කර ගන්නවා. දැන් බලන්න ආසවක්කේ ඥානයයි ඇති විඥාචරණ විඥා කියන தത്വෙට. අතරම චරණ ධර්ම වලටත් නෙමෙයි. ඒ තුල යා මානසිකාරය කරගෙන යනකොට යාට තේරෙනවා හොඳයි බුදුරජාණන් වහන්සේ ආශ්‍රව ක්ෂය කරනවා නම් මොකද්ද කළේ? සාක්ෂාත් කරන්න උන සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශනය කියලා ඇත්ත. මොකද්ද බුදුරජාණන් වහන්සේ බෝධි මණ්ඩලයේදී කළේ? දැන් මේ ත්‍රිවිද්‍යාවේ අන්තිම ඥානීය උපදින්නට බුදුරජාණන් වහන්සේ කුමක්ද කළේ? එතකොට යා දකිනවා එදා වජ්‍රාසනයේ මත වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ මොකද්ද පින්වත්නි කළේ? එයාට වජ්‍රාසනයේ පේන්න පටන් ගන්නවා. වජ්‍රාසනයේදී බුදුරජාණන් වහන්සේ මේ ආශ්‍රව ක්ෂය කිරීමේ ඥානෙ උපදව ගන්න මොකද්ද කළේ? මා තුලත් කාමාශ්‍රවද භවආශ්‍රවද අවිජ්ජාශ්‍රවද නැවත උද්ගත වෙන විදියට හිත තුල දෝරේ ගලාගෙන වැඩිගෙන වර්ධනය වෙවි එනවා නම් ආසවක්කය ඥානය තුල නම් විද්‍යාව පහළ වෙන්නේ මමද මේ සාංශාරික සත්වයක් නම් සංසාරේ පැනවිලා නම් මටත් මේ බඳු සංසාරයක් අවදානම් සහගතයි මොහොතක්වත් රැඳිලා හිටිය යුතු තැනක් නෙමෙයිමයි.
රැඳිලා නොසිටිය යුතුයිමයි වර්ණනා නොකළ යුතුයමයි කියලා දකින්නකොට එදා ආශ්‍රව ක්ෂය කරගන්න මේ ඥානෙ උපදව ගන්න භාගතුන් වහන්සේ පිටතින් මොකද්ද කළේ? කවරක්ද කළේ? පේනවා දැලි පිහියක් ගන්නවා වගේ අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් අර දෙපැත්තට දැලි පිහිය ගන්නවා වගේ මොකද්ද දැක්කේ? පාටිච්ච සමුප්පාද. එතකොටයි ආශ්‍රවයන්ගෙන් හිත නිදහස් වුනේ. ආශ්‍රවයන්ගෙන් හිත නිදහස් කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ පින්වත්නි අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් උඩට පහළට බලාගෙන ගියේ පාටිච්ච සමුප්පාදයයි. එහෙනම් මටත් මගේ හිත ආශ්‍රවයන්ගෙන් නිදහස් කර ගන්නවා නම් මට වෙන වැඩපිළිවෙලක් නෑ. අන්න දැන් බලන්න බුද්ධානුස්සති වැඩි. දැන් ඔන්න විදර්ශනාවට බැහැගත්තා. බුද්ධානුස්සති කියන්නේ අනුස්සති භාවනාව. එතකොට යා ඇත්තටම පින්වත්නි බුදු ගුණත් නෙමෙයි එක බුදු ගුණයක එක වචනයයි දැන් වැඩුවේ. අරහං ඇත්තටම අරහං ගුණයේ තුලින් එහෙම නිවනට හිතපත් වෙන පැති 10ක් 15ක් විතර කියන්න පුළුවන්. ඒ නිසා මේ බුද්ධානුස්සතිය වඩනවා කියන එක පින්වත්නි සුළුවෙන් සලකන්න එපා. සමහර කමඨහන් දෙන අය භාවනාව ගැන කියන අයත් කියනවා මේ ඉස්සලා බුද්ධානුස්සතිය වඩන මෛත්‍රිය වඩන ඊකල විදර්ශනා කරන්න. එහෙම එකක් නැහැ පින්වත්නි. Taman දන්න බුදු ගුණයෙන්ම මානසිකාරය කරලා දක්ෂ ශ්‍රාවකෙන් ඒකෙන් මනිත් පැත්තට හැරිලා කෙලින්ම නිවනට බර විදියට Tamanගේ මානසිකාරය හදාගෙන එතෙන් එහාට යන්න පුළුවන්. මොකද මෙතන හරි ප්‍රබල තැනක් හිත විසංකාරගතයි මෙතනදී. සංස්කාර දැන් ඇහැ කන නාසය දිවහරා සංස්කාර හිතට ගලාගෙන ඉන්නේ නැහැ. දැන් හොඳ හිත සමාධියක ඉන්නේ. ආය අමුතුවෙන් බුද්ධානුස්සතියෙන් අයින් වෙලා විපස්සනා කරන්න දෙයක් නැහැ. දක්ෂ ශ්‍රාවකෙක් එතනින්ම පුළුවන් හිත විදර්ශනාව පැත්තට හරව ගන්න. ඒක මෙහිමයි කරන්නේ. දැන් බලන්න දැන් ඔන්න කුබ්බේ නිවාසානුස්සති ඥානය තුල තමන්ගේ සසර පැවතුම දැක්කා. දිබ්බ චක්කු ඥානය තුල බාහිරට සංසාරේ පැවතුම් දැක්කා. දරුවා තුල, බිරිඳ තුල, ස්වාමියා තුල, හාමුදුරු තුල මේ එළියේ අපි සවිඥානික කයවල වල එනම් මේ විශ්ව සාධාරණ ධර්මයේ හැමෝ තුලම පවතින ක්‍රියාවලිය මේ සසල් පැනවිච්ච ස්වභාවය තමයි කියලා දන්නවා. ආසවක්කේ ඥානය තුල යා දැනගත්තා භාගතුන් වහන්සේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව සම්පූර්ණයෙන් ක්ෂය කරලා ආසවක්කේ ඥානයටපත් වුණා. ආසවක්කය ඥානියමයි එකම පිළිසරණ කියලා දැනගෙන එහෙමනම් මා තුලත් කාමාශ්‍රව මේ විදියට නේද ක්‍රියාත්මක වෙන්නේ කියලා තමාගේ ඇතුළ විමසන්න පටන් ගත්තා. අභ්‍යන්තර ප්‍රත්‍ය විමසුවා. මා තුලත් භවආශ්‍රව මේ විදියටම නේද වැඩිගෙන ආවේ කියලා යා දැක්කා. මා තුලත් අවිජ්ජාශ්‍රව මේ විදියටම වැඩිගෙන එනවා නේද කියලා දැනගත්තා. ඒකට බුදුරජාණන් මොකද්ද විකල්පේ දා බෝධි මණ්ඩලයේ කළේ? තොර දැනගත පාටිච්ච සමුප්පන්නව උඩට පහළට. දැන් මෙතනින් පින්වත්නි හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යන්නේ කොහොමද කියලා තමන්ගේ ජරා මරණ දුක දකින්න. ජරා මරණ දුක මොකක් නිසාද ඇති වෙන්නේ? මේකනේ බරපතල අරුබුදේ. මේ ජරා මරණ දුක පැනවෙච්ච එකමනේ සංසාරේ පැනවෙනවා කියන්නේ. මේ ජරා මරණ කියන ස්වභාවය නිරන්තරයෙන් Tamanගේ හිත තුල උද්ගත වෙන්නේ ඇයි කියලා බලාගෙන යනකොට පින්වත්නි ජරා මරණ ඇති වෙන්නේ උපන් නිසාමයි. භාග්‍යවතුන් වහන්සේත් සංසාරික ගමනේදී නොයෙක් දුක්ඛ ස්කන්ධයන් සංසාරික සත්වයක විදිහට වින්දියේ උපන් නිසාමයි. අන්න බෝධි මණ්ඩලයේදී බලපු විදිය Tamanගේ ජීවිතේ බලනවා. Tamanගේ පැත්තෙන් බලනවා මමත් විඳවන්නේ ඉපදුන නිසා නේද? මේ විඳවීම් ඔක්කොම උපන් නිසා නේද කියලා බලනවා. මේ ඉපදීම කියන ස්වභාවයත් කුමක් නිසාද ඇති වෙන්නේ? එතකොට එදා බෝධි මණ්ඩලයේ ආශ්‍රව ක්ෂය කරන්න ආසන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ දැක්කා මේ උපන්නේ නිකම්ම නෙමේ විපාක පිණිස කර්ම හැදිච්ච නිසා. විපාකයේ පිණිස නැවත කර්ම සකස් වෙච්ච නිසායි උපන්නේ. එතකොට එයා දකිනවා මමත් මෙබඳු තත්වයක උපන්නේ මා තුලත් විපාක පිණිස කර්ම හැදිලා. කාම භවයේ පිණිස තමන්ගේ කතාවයි දකින්නේ මේ දැන් මේ ආසවක්කේ ඥානිය ඔස්සේ තමන්ගේ මේක තමයි විදර්ශනා කරනවා කියන්නේ. දකින්නවා අනේ මමත් මේ විදියටම භවයේ පැනුණින් දැන් මේ කොහේ භවයේද? මේ කාම භවයේ. දිව්‍ය තල ගැන, බ්‍රහ්ම ලෝක ගැන වෙන කොහෙවත් කතාවක් නෙමෙයි මේ කතාව. මා තුල විපාක පිණිස කර්ම සකස් වෙලා කාම භවයක් පැනවිලා. ඒකයි අදත් මම මේ මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්නේ. එහෙමනම් මම කාම භවයෙන් නිදහස් නැහැ. කාම ලෝකේ ඉපදීම පිණිස කර්ම සකස් වීමමයි අවුල. ඒකමයි ප්‍රශ්නේ කියලා දැන් එයා දකිනවා.
අර බෝධි මණ්ඩලේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධයට පත්වීම පිණිස දැකපු ඉරියව් පටිපාටියෙන් තමන්ගේ කතාන්දරය තමාව කියව ගන්නවා. ඇත්තටම තමන්ව කියව ගන්නකොට තමන්ගේ නිදහස් වෙන්න පුළුවන්. දැන් මේ තමන්වයි කියවන්නේ. හොඳයි. කාම ලෝකේ විපාක පිණිස ඇයි මා තුල කර්ම හැදුනේ? එතකොට එයා දැන ගන්නවා ඒකත් නිකම්ම ඇති වෙච්ච තත්වයක් නෙමෙයි. කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වුනේ නිකම්ම නෙමෙයි. කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වුනේ වෙන කවරක් නිසාවත් නෙමෙයි. හිත තුල දැඩිව අල්ලගත්ත නිසා. ඒකට මොකද්ද කියන්නේ? උපාදානයි. උපාදානයේ නිසයි කාම ලෝකේ විපාක පිණිස මට කර්ම හැදිලා තියෙන්නේ. ඒ නිසයි අදත් මම මේ මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නේ. මගේ ඉපදීම මනුස්ස ලෝකෙ සිද්ධ වෙච්ච නිසා ඊට සාපේක්ෂව මට ජරා මරණ දුක මා කරා පැමිණිලා. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක පැමිණිලා. අප්‍රියයන් සමග එකතු වීමේ දුක පැමිණිලා. ප්‍රාර්ථනා කරන දේවල් නොලැබීමේ දුක මා කරා පැමිණිලා. ජරා දුක පැමිණෙනවා. ව්‍යාධි දුක පැමිණෙනවා. මරණ දුක පැමිණෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මා පැත්තට ගලාගෙන එනවා. නිකම්ම ගලාගෙන එනවා නෙමෙයි. ගලාගෙන ඉන්නේ විපාක පිණිස කර්ම හැදිච්ච නිසා. ඒකට හේතුව ඉත දැඩිව අල්ලගත්ත නිසා උපාදානයි. ඇයි මගේ හිතට මෙබඳු මහා අභාග්‍ය සම්පන්න තත්වයක් උදා වුණේ? තමන්ව විමසනවා. එදා භාග්‍යවතුන් වහන්සේ බෝධි මණ්ඩලයේදී දැක්කේ තණ්හා පච්චය උපාදානං. හිතේ ඇතිවෙච්ච තණ්හාවමයි මෙතනට තල්ලු කරේ. වෙන මොකක්වත් නෙමෙයි. තණ්හාවමයි මෙතනට මාව තල්ලු කරේ. ඒතකොට මේ ශ්‍රාවකයා දකින්නවා තණ්හාව නිසාමයි මම මේ විදියට අමාරුවේ වැටුනේ කියලා එයා දැනගන්නවා. එහෙම දැනගන්නකොට එයාට තේරෙනවා මා තුල තණ්හාව ගොඩ නැගුණේ ඒ ගොඩ නැගීමට සාපේක්ෂව තමයි මා තුල ඒකාන්ත වශයෙන් හිත බැඳී ගියේ. ඊට අනුව විපාක පිණිස කර්ම හැදිලා ජාතිය පැනවිලා ජරා මරණ දුක මා තුල මෝරගෙන වැඩුණේ මේ විදියටයි කියලා එයා දකිනවා. හොඳයි. බුදුරජාණන් වහන්සේ ආශ්‍රවක්ෂය කරන්න තණ්හාව ඇති වුණේ කුමක් විදියටද දැක්කේ? තණ්හාවට හේතුව තමයි පින්වත්නි වේදනාව. විඳින්න කියපු නිසා. රූප විඳිනකොට රූප තණ්හා උපදිනවා. ශබ්ද විඳිනකොට ශබ්ද තණ්හා උපදිනවා. රස විඳිනකොට රසයට තණ්හා උපදිනවා. මේ විදියට ආයතන 6 තුලින්ම ඇතිවෙච්ච තණ්හාවමයි අමාරුවේ දැම්මේ. තණ්හාවට හේතු තණ්හාවට හේතුව වේදනාවමයි කියලා තමන් මමත් මේ විදියට රූප වින්දනය කරන්න තව දුරටත් මම භවයේ පැනවෙනවා. මා තුල කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව වැඩෙනවා. මොහොතක්වත් ඇහෙන් රූපේ පිළිගත යුතු නෑ කියන තැනකට ඒ ශ්‍රාවකයාගේ හිත හැදෙනවා. එතකොට බලන්න බුදුගුණ මානසිකාරයත් තුලින් ශ්‍රාවකයා විදර්ශනාව පැත්තට සේන්දු වෙන විදිය. ඔය විදියට පිටිපස්සට බලාගෙන යනවා. වේදනාව ඇති වෙන්නේ කවරක් නිසාද? වේදනාව හිත තුල උද්ගත වෙන්නේ පින්වත්නි අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි. ස්පර්ශය නිසා. ස්පර්ශය ඇති වුණේ කුමක් නිසාද? ස්පර්ශය ඇති වුණේ පින්වත්නි සලායතන නිසා. ආයතන හයක් මොකක් නිසාද ඇති වුණේ? නාම රූප නිසා. නාම රූප ඇති වුණේ කුමක් නිසාද? විඥානයක් බැහැගත්ත නිසා. විඥානයක් බැහැගත්තේ මොකක් නිසාද? සංකාර නිසා. සංකාර ඇති වුණේ කුමක් නිසාද? ආවිද්‍යාව නිසා කියලා අර ආශ්‍රව ක්ෂය කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ උඩට පහළට බලපුව පටිච්ච සමුප්පාදයේම යා ගැඹුරු හිත සමාධියක ගත කරගෙන උඩට පහළට බලනවා. එතකොට අර පින්වත්නි විතර්ක වලට හිත ඉඩ නොදී සියල්ලම අතහැරිලා යා ਸਰව ශූන්‍යතාවයකට ශූන්‍යතාවයකට යාට හිතපත් කරගන්න පුළුවන්. බලන්න එක බුදු ගුණයක් ඔබට කරන යහපත. හරියට ධර්මය වුණොත් එක වචන මාත්‍රයක් ඇති නිවන්න. අපි පාඩම් කර පොත්වල ලියලියා අභිධර්ම වාක්‍ය කියව පාඩම් කර ගන්නවා. ඔක්කොම හොඳයි. නමුත් එක වචනයක් ඇති දියුණු කරන ශ්‍රාවකයෙකුට නිවනට හිතපත් කරගන්න. මේ විඥාචරණ කියන ගුණය ඇසි විඥා කියන වචනේ අල්ලගෙන අපි මේ නිවනට හිතපත් කරගන්න විදර්ශනාව පැත්තට නැඹුරු වෙන බැහැ ගන්න ශ්‍රාවකයෙක්ගේ ආධ්‍යාත්මය ගැනයි මේ කිව්වේ. හැම දිනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් උපකාර වේවා කියලා අපි අදිෂ්ඨ